මම කැමති අද උදෑසන සුදු ලියවිල්ලේ ගීතාවලියේ 31 වෙනි පරිච්ඡේදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. 31 වෙනි පරිච්ඡේදයේ අපි 23 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. සිටියවද සිටින්නවද මතු සිටින්නවද එකම දෙවියන් වහන්සේ සුදු ලියවිල්ලේ ගීතාවලියේ 31 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ මෙසේ කියනවා. ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයනි උන්වහන්සේට ප්‍රේම කරව. ස්වාමින් වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂා කරනසේක. උන්වහන්සේ ලෙස ක්‍රියා කරන්නන්ට බොහෝසෙයින් ප්‍රතිඵල දෙනසේක. අපි ආඥා කරමු. සියලු බල ඇති සදාකාලික කරුණාවන්ත දෙවි පියාණෙනි අපි තවත් උදෑසනක ඔබ වහන්සේගේ පාමුල සිටිනවා. අපගේ එකම ගැලුම්කාරු ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණෙනි අද උදෑසන ඔබ වහන්සේගේ වචන තුල ප්‍රකාශමාන කතා කරන්න වචන තේරුම් ගන්න එකිනෙකනාට ප්‍රඥාව ඥානෙ දැන ගැනීම දෙන්න. අසන වචන ක්‍රියාවට නගන්න යටහත්කම කීකරුකම දෙන්න. දැන් ඔබ වහන්සේගේ සේවකයා බාර වෙනවා කතා කරන්න. සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ප්‍රියඳර සහෝදරයා සහෝදරිය ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයනි උන්වහන්සේට ප්‍රේම කරව. කවුද ශුද්ධවන්තයෝ? ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයනි. කවුද ශුද්ධවන්තයෝ කියලා කියන්නේ? එසුදු පාවුල්තුමා ඔවුන්ගේ යම් පත්‍රවල ලියනවා ඔවුන් සඳහන් කරනවා එපිසේ සිටින සියලු ශුද්ධවන්තයන් ලියා එවන වගනම්. ශුද්ධවන්තයෝ කියලා කියන්නේ ජීවත්ව සිටිනා ස්වාමින් වහන්සේට අයිති සෙනග. උන්වහන්සේගේ ලේවිනින් මිලියට අරගෙන උන්වහන්සේට අයිති කරගත්තා වූ සෙනග ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තයෝ. ඒ ශුද්ධවන්තයන් නම් කියනවා උන්වහන්සේට ප්‍රේම කරව. ඔබ කී දෙනෙක් උන්වහන්සේට ප්‍රේම කරනවද? මොකද ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිට මුකින් කියන්න පුළුවන් අපි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවායි කියලා. නමුත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නෙමෙයි. අපි මුකින් ප්‍රකාශ කරන දේ නෙමෙයි. අපි සිතින් උන්වහන්සේට ප්‍රේම කළ යුතුයි. අපි සිතින් උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපේ මුකින් උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා මුකින් ප්‍රකාශ කරන දේ ඇවිල්ලා සත්‍යයි. මෙතන කියන්නේ උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා කියන්නේ මුළු හදවතින්. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට මෝසෙස් කර්ම කරගෙන දුන්න ව්‍යවස්ථාවක්. විධි කතාවේ 6 වෙනි පරිච්ඡේදය දැන් කියනවා නුඹගේ මුළු සිතින්ද නුඹගේ මුළු ආත්මෙන්ද නුඹගේ මුළු බුද්ධියෙන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. ප්‍රේම කරනවා කියලා කියන්නේ මුකින් ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. අපි මුළු සිතින් අපි මුළු බුද්ධියෙන් අපි මුළු ශක්තියෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඕනේ. මොකද උන්වහන්සේ අපිව ශුද්ධවන්ත භාවයට උන්වහන්සේ අපිව කැදවල තිබෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී කිතුනුකම කියලා කියන්නේ කැදවීමක්. මොකද කැදවීම? ජේසුස් වහන්සේ මුළු ලෝකෙටම ආරාධනා කරනවා වෙහෙස වෙන බරුසුන් සියල්ලනි මා වෙතට එන්න මම ඔබට සාමෙයි. ජේසුස් වහන්සේ කිව්වා යොහන් තමගේ සුභාරංචිය තුල කැදවනු ලැබුව බොහොමයි. නමුත් තෝරාගන්නේ සල්පයයි. මොකද්ද මේ උන්වහන්සේ කිව්වේ? කැදවනු ලැබුව බොහොමයි තෝරාගන්නේ සල්පයයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරී ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුල මුළු ලෝකෙටම ගැලවීම. මුළු ලෝකෙසි සියලු දෙනා වෙනින් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කළා. තරාතිරන් නොබලා උන්වහන්සේ තරාතිරන් නොබලා උන්වහන්සේ මුළු මිනිස් සංගතිය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය කුරුස මත පූජා කළා. මුළු ලෝකෙටම ගැලවීම. නමුත් තෝරාගනු ලබන්නේ සල්පයයි. උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේ වෙතට එන්නේ කී දෙනාද? ලංකාවේ 2.25 ලක්ෂයක් ජනගහනය ඉන්නවා.
මේ 2,25 ලක්ෂයෙන් කී දෙනාද යේසුස් වහන්සේව තමාගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කොට පිළි අරගෙන තිබෙන්නේ? ලංකාවේ ලක්ෂ 10ක්වත් නැහැ. යාදර සහෝදරයා සහෝදරිය, මුළු ලෝකෙටම ගැලවීම, මුළු ලෝකෙටම විමුක්තිය. නමුත් තෝරාගනු ලබන්නේ ස්වල්පයයි. ඒ ස්වල්ප දෙනා අතරට නොබත් මාත් අයිති වෙලා දින හොඳත් වල සම්මාදයක් දෙමු. කොතර වාසනාවන්තද? ඒ ස්වල්ප දෙනාට නොබත් මාත් අයිති වෙලා තිබෙනවා. ඒ නිසා නම් කියනවා ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නලු මුගේ නොවේ මුළු ආත්මයෙන්, මුළු බුද්ධියෙන්, මුළු ශක්තියෙන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ස්වාමීන් වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂා කරසේක. ස්වාමීන් වහන්සේගේ විශ්වාස ඇත්තන් ආරක්ෂා කරනවා. මම ඔබට ගියේ කිව්වා ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළවේ ඔබම බුදුවනවා. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා නම් අපිට හිරිහැර කරන්න කාටවත් බෑ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, නුඹ හොඳට මතක තියාගන්න, දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව දෙවියන් වහන්සේගේ ධර්මයට මුකුත් කරන්න බෑ. හලෙලුයා. දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව බෑ. අද කොහොමද බෑ? මොකද පර්ණිකුස්තුම යුගයේ යෝග පරීක්ෂා කරන්නත් යක්ෂයට ප්‍රස්තාවක් තිබුණේ නැහැ. යක්ෂයට අවසරයක් තිබුණේ නැහැ. සාතන්ට යන්න සිදු වුණා ස්වර්ග රාජ්‍යයට. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දූතෝ සමග රැස්ව සිටිද්දී සාතන් යනවා ඒ අතරට. දෙවියන් වහන්සේ අහනවා නුඹ කොහේ සිට ආවද? පොළොවේ ඔබ වෙවිදාවා. දෙවියන් වහන්සේ නුඹ මාගේ මෙහි කරුවවල යෝග ගැන නුඹ සිතුවද? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, යක්ෂ දෙවියන් වහන්සේගෙන් අවසර ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ යෝබ් ගැන සාක්ෂි දරනවා. ඔවුන් නිර්දෝෂ වූ, අවංක වූ, දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ, නපුරෙන් වැළකී සිටින මිනිසෙක් පොළවේ නැහැ. මායි නොබයි ඒ ගැන දෙවියන් වහන්සේගෙන් අහගන්න ඕනේ. කවුරුත් අපි ගැන හොඳ කියලා වැඩක් නැහැ. මිනිස්සුන් අපි ගැන හොඳ කියයි. ඒ හොඳ කියන කටින් හෙට අපි නරකයි කියයි. අපි දෙවියන් වහන්සේ අපි ගැන හොඳ කියන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ අපි ගැන හොඳ කියනවා නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍ය ඉදිරියේ නිර්දෝෂ හෘද සාක්ෂියක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍ය ඉදිරියේ නිර්දෝෂ හෘද සාක්ෂියක් ඇතුව අපි සිටින්න ඕනේ. දෙවියන් වහන්සේ යෝබ් ගැන ඉඳන් කියනවා ඔවුන් නිර්දෝෂ වූ, අවංක වූ, දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තෝ, නපුරෙන් වැළකී සිටින මිනිසෙක් නැහැ. සාතන් ඉඳන් කියනවා ඔවුන් ඔබට බය වෙලා තිබෙන්නේ නිකන් නොවේ. ඔබ ඔව් වටත් ඔවුන්ගේ සියල්ල වටත් ආරක්ෂිත වැටක් කරලා තිබෙනවා. බැරි වෙලාවත් මේ ආරක්ෂක වැට අයින් කළොත් ඔවුන් ඔබ ඉදිරියේ ඔබට බැනවැදී පලාදු. දෙවියන් වහන්සේ යෝබ විශ්වාසයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ යෝබ විශ්වාසයි. දෙවියන් වහන්සේ ඔබ මාව විශ්වාස කරලා තමයි උන්වහන්සේ ඔබ මාව කැදෙව්වේ. දෙවියන් වහන්සේ සාතන්ට ඉඩ දෙනවා. හැබැයි ජීවිතේට අනතුරක් කරන්න එපා. ඊට පස්සේ තමයි යෝගී ජීවිතේට වෙන්න තිබෙන සියල්ල වෙන්නේ. නමුත් අද එසේවත් යක්ෂයට කරන්න බෑ. ළඟ ඉන්න කෙනාට නම් කියන්න මගේ ජීවිත තුළ යක්ෂයට අයිතියක් නැහැ. අද යක්ෂයට මුකුත් කරන්න බෑ. ඒ හේතුව අද යක්ෂයෙක් පොඩි කරලා යක්ෂයව පරාජය කරලා අපේ පාදයට දමා තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ අනුමැතියක් නැතුව දේව ධර්මයකට සීවීමක්වත් සිදු කරන්න කිසිවෙකුට බෑ. ප්‍රියාදර සහෝදරයා අපි කොතර වටිනවද? අද කිතුනවා තමාගේ වටිනාකම නොදැන තමයි අද ක්‍රියා කරන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ ඉඳන් කියනවා ස්වාමින් වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂා කරනසේක. උන්වහන්සේ අපේ රක්ෂස්ථානයේ බලකොටුව.
උන්වහන්සේ අපේ සරණා ශක්තිය, උන්වහන්සේ අපේ දුක් විඳින අන්වේකම පිහිට. අපි කිසි දෙයකට අපි බිය විය යුතු නැහැ. ප්‍රියාදර සහෝදරයා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි බිය විය යුතු නැහැ. අපි ගීතාවලියේ 32 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් කියනවා ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කරන්නේ. අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ කොට අපි පිළිඅරගෙන ස්වාමීත්වයට බාර දීලා තියෙන්නේ. අපරාධයට කමාවත් පාපෙට වැස්මත් ලැබූ තැනැත්තේ ආශිර්වාද ලද්දේ. ඉන්න අපි දෙවියන් වහන්සේලා අපි අයිති වෙලා දෙන්නේ කොහොමද? අපි කාලය ජීවත් වුණේ දෙවියන් වහන්සේ නොමැතිව අපිටම ආවලික වුණා මාර්ග තුල අපි ගමන් කරමින් අපි දෙවියන් වහන්සේගේ සිත රිදවමින් අපි ජීවත් වුණා. ලේවිල සදාන් කරන මිනිස්සුන්ට හරිව පෙරන මාර්ගයක් ඇත. ඒ කෙලවර ඇවිල්ලා මරණයයි. මේ මරණය මාවත් දෙල තමයි අපි ගමන් කළේ. මොකද්ද මේ මරණය? මොකද්ද මේ දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සුන්ට හරිව පෙරන මාර්ගයක් ඇත. ඒ කෙලවර මරණයයි කියලා කියන්නේ? මේ ලෝකේ මරණය කියන්නේ මරණයක් නෙවෙයි. මේ ලෝකේ මරණය සමාදානයේ සැතපීම. මේ මරණය කොහොමද? රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ලියා තිබෙන දේ. මක්නිසාද පාපේ කුලියනන් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයයි. මේ මරණයක සදාකාලික මරණය. අපිට හරිව පෙරන මාර්ග තුල අපි ගමන් කළොත් අපි භෞතික මරණය නෙමෙයි. අපි සදාකාලික මරණයට අපි අයිති වෙන්න යනවා. ඒ මරණය තමයි මිලය. අද අපිට තිබෙන සාධිකය අපි ස්වාමීන් වහන්සේලා අපේ ජීවිතේ බාර දීලා තිබුණා. බාර දුන්නේ කොහොමද? අපරාධයට කමාවත් පාපෙට වැස්මත් ලැබූ තැනැත්තේ ආශිර්වාද ලද්දෙක්. අපිට මොන ප්‍රීතියක්ද? අපි කාලයක් උන්වහන්සේ නොමැතිව අපි පාපේ සමග සෙල්ලම් කරමින් අපි පාපය තුල ජීවත් වෙන ඔස්සෙනග. අපි කර ලොකුම පාපේ තමයි රූප නමස්කාරය. ආත්මික වෛශ්‍යාකම. ත්‍යාග සහෝදරයා සහෝදරිය. අපි ස්වාමීන් වහන්සේගේ සිත රිදවමින් ජීවත් වෙන ඔස්සෙනග. නමුත් අද අපේ අපරාධයට කමාව පාපෙට සමාව දීලා අපි අද ආශිර්වාදවත් මිනිස්සු බවට පත් වෙලා තිබෙනවා. ස්වාමින් වහන්සේ යමකුයි ගණනට අවිතුකම නොතපනසේක්ද? යමකුගේ සිතේ වංචාවක් නැත්තේද? ඒ මිනිසයා ආශිර්වාද ලද්දෙක්ද? අපි සිතේ වංචාව තියෙන්න බෑ. ලේවිල සඳහන් කරන හොර කලම්පඩි ඇවිල්ලා දෙවියන් වහන්සේට පිළිකුලා. හොර කලම්පඩි කියලා කියන්නේ සිත තුල තිබෙන වංචාව. ත්‍යාග සහෝදරයන් සහෝදරිය අපි ස්වාමීන් වහන්සේට අපි ප්‍රේම කළ යුත්තේ අපි හදවතින්. අපි යම් කිසි කෙනෙකුට කියනවා මම ඔයාට ගොඩක් ආදරේ මම ඔයා ගැන සලකනවා කියලා. මේක අපේ හදවතින් එන්න ඕනේ. නැත්නම් මූණිච්චාවට කියනවා නම් මම ඔයාට ගොඩක් ඔයා ගැන සලකනවා ඔයාට ආදරේ. ඔයාට මම කරන්න පුළුවන් හැම දෙයක්ම ඒක ඇවිල්ලා අපි මුකෙන් කියන මූණිච්චාවට කියන දේ. අපි හදවතින් කියන්න ඕනේ. අපි හදවතින් කියන්නේ නැත්නම් අපේ සිත තුළ තිබෙන වංචාවයි. පියාදර සහෝදරයා සහෝදරිය. අපි සිතින් අපි සැබෑව කතා කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචන කියන්නේ ඒකයි. මන්ද අපි ස්වාමින් වහන්සේට අයිති වුණා වූ සෙනග. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මිලේට අරගෙන උන්වහන්සේට අයිති වුණා වූ සෙනග. අපි ජයග්‍රහණට ඔසවනු ලැබූ සෙනග. ස්වර්ගයේ නාමයේ ලියා තිබෙන වූ සෙනග. ඒ කියන්නේ ගෝලියෝම උන්වහන්සේ දෙන්නව පිටත් කරලා යවුවා. ඔවුන් සමසේනවා ප්‍රීතිය. මොකද ප්‍රීතිය? ඔවුන් ස්වාමීන් වහන්සේලා කියනවා වහන්සේගේ නාමයෙන් යකුන් දුරු කළා, රෝගීන් සුව කළා, බලවත් දේවල් කළා. නමුත් ජේසුස් වහන්සේ මොනවද ඔවුන්ට කිව්වේ? ජේසුස් වහන්සේ කිව්වා හොඳයි කොච්චර හොඳ දෙයක්ද නුඹලා කරලා තියෙන සේවය කොච්චර විශාලද? ජේසුස් වහන්සේ කෙනෙක් කිව්වේ. ජේසුස් වහන්සේ කිව්වා ඒ ගැන ප්‍රීති වෙන්න එපා. නුඹලාගේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වෙන්න. පියාදර සහෝදරයා සහෝදරිය අපි ප්‍රීති වෙන්න ඕනේ. අපි අතින් යක්කු දුරු වෙන එක නෙවෙයි. අපි අතින් රෝගීන් සුව වෙන එක නෙවෙයි. අපි ආඥා කළ පිළිතුරු ලැබෙන එක නෙමෙයි. අපේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන නිසා අපි ප්‍රීතිමත් වෙන්න ඕනේ. යේසුස් වහන්සේ කිව්වේ අපිට තිබෙන ප්‍රීතිය ඒකයි.
අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. ලියවිලි කියනවා බලාපොරොත්තුවක් නැති අන් අය මෙන් ශෝක නොවන්න. බලාපොරොත්තුවක් නැති අන් අය මෙන් ශෝක නොවන්න. අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ බලාපොරොත්තුව කුමක්ද? අපේ බලාපොරොත්තුව ඇවිල්ලා අපි ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෝ. අපි ස්වර්ගයට අයිති සෙනගක්. පවතින නුවරක් අපිට මෙහි නෑ. අපගේ නාගරිකත්වය ඇවිල්ලා ස්වර්ග රාජ්‍යයේ. ප්‍රියාදර සහෝදරයන් අපිට තියෙන ප්‍රීතිය එකයි. අපි මේ తాවකාලිකව මේ ලෝකේ ස්වාමීන් වහන්සේ අපිට ජීවත් වෙන්න ජීවිතේ භුක්ති විඳින්න මේ පොළවේ ජීවත් වෙන්න උන්වහන්සේ අපිට හැදවලා තිබෙනවා. නමුත් මේ නෙමෙයි අපේ ලෝකේ. අපේ ජීවිතය ඇවිල්ලා අපේ පුරවැසිභාවයේ තියෙන ස්වර්ගේ. ඒ නිසා අපේ ප්‍රීතිය ඒකයි. අපි ඇවිල්ලා ආශිර්වාදලත් මිනිස්සුયો. කවදාකවත් කිතුනේ නොබට ශාප කරගන්න එපා. අද කිතුනෝ ඉන්නවා තමාටම ශාප කරගන්නවා. පුංචි දේ බැරි වුණා තමාට ශාප කරගන්නවා. යාඥාට පිළිතුරු නැති වුණාම තමාට ශාප කරගන්නවා. මුළු ජීවිතේම ඒකයි කියලා ඔබ හිතන්නේ නෑ ප්‍රියාදර සහෝදරයා සහෝදරී. අපේ ජීවිතේ ඇවිල්ලා එක දෙයක් නෙමෙයි. අපේ ජීවිතේ ඇවිල්ලා සම්පූර්ණයි. අපිට එක දෙයක් නොලැබුණා නම් ස්වාමින් වහන්සේ ඒ දේ අපිට නොදී සිටින්නේ ඊට වඩා හොඳ දේ දෙන පිණිසයි. උන්වහන්සේ අපිට දෙන්නේ හොඳ දේ නෙවෙයි. හොඳ දේ දෙන්නේ මිනිස්සු. අපි දරුවෙකුගේ උපන්දිනයක් වුණාම අපි දරුවට දෙන හොඳ දෙයක් අපි අරන් දෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට හොඳ දේ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දෙන්නේ අනර්ග දෙයයි. හොඳ අත්වල සන්නාදයක් දෙන්නේ. good නෙමෙයි best. දෙවියන් වහන්සේ අපිට දෙන්නේ හොඳ දේ නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අනර්ග දෙයයි. උන්වහන්සේ අනර්ග දෙයින් තමයි අපිව ප්‍රීතිමත් කරන්නේ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරී, ඒ නිසා අපි එක දෙයක් නොලබුණයි කියලා අපි කිසි දවසක අපි දුක් විය යුතු නැහැ. දුක් විය යුතු නැහැ. ස්වාමීන් වහන්සේගෙන් වෙන්නේ යුතු නැහැ. අපි ආපහු ගමන් මාර්ගය අපි අතහැරලා අපි පාපිෂ්ඨ මාර්ගවලට යා යුතු නැහැ. මන්ද ඒක ජීවිතයේ එක දෙයක් විතරයි. නමුත් ජීවිතය කියන්නේ සියල්ලෙන් සියල්ලයි. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අපි ස්වාමීන් වහන්සේ තුල අපි ආශිර්වාදලත් සෙනගක් අපි පෙරලා ගමු. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයට. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ ගැන මොනවද කියන්නේ? මොකද අපි ආශිර්වාදලත් සෙනග දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ දරුවෝෙන් මේ පොළවේ ප්‍රීතිය භුක්ති විඳින්න ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්න ගමන් කරන්න. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන එකයි භුක්ති විඳින්න ගමන් කරන්න. නමුත් ලියවිලි සඳහන් කරනවා 4 වෙනි පදේ උන්වහන්සේ කලේ කුමක් නිසාද? එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වන පිණිස. දෙවියන් වහන්සේ අපිව පාපෙන් අපරාධෙන් උන්වහන්සේ අපිට කමාව දීලා ස්වාමීන් වහන්සේ ශුද්ධවන්තභාවයට අපිව කැඳවලා ස්වාමීන් වහන්සේ අපිව ආරක්ෂා කරමින් අප සමග සිටින්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි මානසික ලෙස සිටින්න නොවේ ආත්මික ලෙස ජීවත් වෙන්නයි. මානසික ලෙස ජීවත් වෙන්න නෙමෙයි ආත්මික ලෙස ජීවත් වෙන්න. අපි ආත්මික ලෙස ජීවත් වෙන්නේ කොහොමද? අපි ආත්මික ලෙස ජීවත් වෙන්න නම් උන්වහන්සේ කියනවා පළමුවට උන්වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්නේ නැතුව ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිට ආත්මික ජීවිතයක් ගත කරන්න බෑ. අපි පළමුව උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයද්දී තමයි අපිට සියලු දේවල් දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙන්නේ. ඒ නිසා ලියවිලි සඳහන් කරනවා උන්වහන්සේ එසේ කළේ ඇයි? මානසික ලෙසනව ආත්මික ලෙස ඇසිරෙන්නව අප තුළ විවස්ථාවේ නියෝග සම්පූර්ණ වන පිණිසය. මස්නාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවල්ටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවල්ට ඇතුළත්. බලන්න මානසික ජීවත් වෙන මිනිස්සු හැම මොහොතක උහන්නේ දෙවියන් වහන්සේගේ කාරණා නොවේ. මානසික දේවල්. මේ ලෝකෙ විනාශ වෙන දේවල්. මේ ලෝකෙ කුණු. මේ ලෝකෙ తాවකාලික දේවල්. ඒ දේවල් අපිට ඕනේ.
නමුත් අපි පළමුව ස්වාමින් වහන්සේගේ ආත්මික දේ සොයන්න ඕනේ. එපිසපදේශන පාල්තුමා කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් නබුව මාව කෙනෙවලා සියලු ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කළසේක. මානසික ආශිර්වාද වලින් නොවේ, ලෞකික ආශිර්වාද වලින් නෙමේ, ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කළසේක. අපි ආත්මික දේ සොයද්දී අපිට මේ පොළොවේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ලෞකික දේවල් ලැබෙනවා. පළමුව දෙවියන් වහන්සේ හොයන්න ඕනේ. අපේ ජීවිතයේ හැම දෙයකදීම මූල ස්ථානීය විය යුත්තේ දෙවියන් වහන්සේ. ජීවිතයේ හැම දෙයකම පළවෙනි ස්ථානීය විය යුත්තේ දෙවියන් වහන්සේ. නැත්නම් දෙවියන් වහන්සේව අපිට ඕනේ අපේ දේ කරගන්න විතරක් නෙවෙයි. අද බොහෝ විට මිනිස්සුන්ට ඕනේ දෙවියන් වහන්සේව තමුන්ගේ දේ කරගන්න. තමුන්ගේ දේ කරලා ඊට පස්සේ දෙවියන් වහන්සේව අමතක කරලා තමුන්ගේ මාර්ගවල ගමන් කරනවා. ඊට වඩා නපුරක් ඔවුන්ගේ ජීවිතේ පැමුණාට පස්සේ තමයි අපෝ දෙවියන් වහන්සේව මතක් වෙන්නේ. හිංසා ප්‍රියාදර සහෝදරිය අපි ආත්මික ලෙස අපි ජීවත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මස්තකමත් අපි සොයන්න ඕනේ. එපිට සියලු දේ ලැබෙනවා. මාංශයේ ඇල්ම නම් මරණය, නමුත් ආත්මයේ ඇල්ම ජීවිතය සහ සමාදානය. මාංශයේ ඇල්ම මරණය. මේ මාංශයේ ඇල්ම මරණය කියලා කියන්නේ අපි තවදුරටත් ලියවිලි කියවගෙන යද්දී නම් කියනවා මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේගේ සතුටුකමයි. මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේගේ සතුටුකම. අපි මානසික දේටම අපේ මාංශය පිනිවන්නම අපි මාංශය තෘප්තිමත් කරන්නම අපි කටයුතු කරනවා නම් ඒක දෙවියන් වහන්සේගේ සතුටුකම. යාළුවෝ සහෝදරයන් දෙවියන් වහන්සේගේ සතුටුකම. මොකද මේ භූමික දේවල් හැම දෙයක්ම ඇවිල්ලා తాවකාලික දේවල්. ඒ නිසා ලියවිලි සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ සතුටුකමය ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවක යටහත් නැත. අපි හොයන්න ඕනේ හැම මොහොතකම රාජ්‍ය ධර්මස්තකමක්. එවිට සියලු දේ අපිට ලැබෙනවා. පියාදර සහෝදරිය දෙවියන් වහන්සේ නොබෝමාව කැදෙව්වේ මේ පොළවේ ප්‍රීතිමත් වාසනාවන්ත ප්‍රියකරු දේශයක ජීවත් වෙන්නා වූ සෙනගෙන් ජීවත් වෙන්නයි. හිතනවා දුක් විඳිනවට දෙවියන් වහන්සේ කැමති නැහැ. හිතනවා දුක් විඳිනවට දෙවියන් වහන්සේ කැමති නැහැ. ඔබ කැමතිද ඔබගේ දරුවෝ දුක් විඳිනවට? අත උස්සන්න බලන්න මෙතන දෙමව්පියෙක් ඉන්නවා නම් තමාගේ දරුවෝ දුක් විඳිනවට කැමතිද? කවුරුත් නැහැ. හැමෝම කැමති තමාගේ දරුවෝ සන්තෝෂෙන් ජීවත් වෙනවටයි. ඒකයි කුඩා කාලේ ඉඳලා මොන්ටිසෝරි අරගෙන යනවා, ටියුෂන් ක්ලාස් අරගෙන යනවා, ගමන බිමනක් යද්දී ආරක්ෂිතව ගෙන යනවා, ආරක්ෂිතව ගෙන එනවා. දරුවෝ ගැන සලකනවා. මොකද දරුවෝ යහපත්ව ජීවත් වෙනවා දකින්න ආස. දෙවියන් වහන්සේ ඊට කොතරම් වැඩියෙන් ඔබ මම සන්තෝෂෙන් ජීවත් වෙනවා දකින්න උන්වහන්සේ මොනතරම් ප්‍රියමනාපද? ප්‍රියාදර සහෝදරිය ඒ නිසා තමයි සුදු ලියවිලි සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ නැමැති මිදිවැල පැලකලේ අපි බොහෝ මන දරන්නේ. මිදිවැලට සම්බන්ධ වෙලා අපි බොහෝ බල දරන්නයි. යේසුස් වහන්සේ කියනවා මාගේ පියාට ගෞරවය ලැබෙන්නේ නොබලා බොහෝ බල දැරීමෙන්ය. අපි බොහෝ බල දැරීමෙන් තමයි අපේ පියාණන් වහන්සේට ගෞරව දෙන්නේ. නැත්නම් අපි හැම මොහොතකම දුක්ඛිතව අපේ ජීවිතේ අපිටවත් වැඩක් නැහැ කියලා යම් කිසි මිනිහෙක් දකින්න අයියෝ මේ මිනිස්සුන්ට කිසි දෙයක් නැහැ. බලන්නකෝ මේ මිනිස්සෙක් හැටි. මේ මිනිස්සේ දෙවියන් වහන්සේව අදහන කෙනෙක්ද කියලා මිනිස්සු කියනවා නම් ඒක දෙවියන් වහන්සේට ගෞරවයක් නෙමෙයි. මිනිස්සු අපිව දකින්න ඕනේ. මිනිස්සු අපිව කියවනවා. පියාදර සහෝදරි මිනිස්සු අපිව කියවනවා. අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබ මේ පොළවේ ජීවිතයේ භුක්ති විඳින සෙනගක් මෙන් අපි ජීවත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය එයයි. උන්වහන්සේට ගෞරව ලැබෙන්නේ එයයි. අපේ යහපත් ක්‍රියාවල් දැක මිනිස්සු ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන මිනිස අපගේ ආලෝකය ඕන් ඉදිරියේ බබලවන්න ඕනේ. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. ලෞකික දේ ඇවිල්ලා දෙවියන් වහන්සේට සතුටුකමයි. නමුත් ලෞකික දේ පාන් කියලා කියන්නේ නැහැ. චිතෝපාලුතුමා තිමෝතෙස් ලියන්න කියනවා
මානසික ව්‍යායාම වලින් ඇවිල්ලා ප්‍රතිඵල ටිකයි. අපි ජිම් එකට යනවනේ ඒකේ තියෙන ප්‍රතිඵල ටිකයි. අපේ ශරීරයේ යම් කිසි වර්ධනයක් වෙයි. නමුත් දැන් අපි ආත්මික ව්‍යායාම කරන්න ඕනේ. ආත්මික ව්‍යායාම වලින් තමයි ප්‍රයෝජනෙ තිබෙන්නේ. ආත්මික ව්‍යායාම කියලා කියන්නේ අපි හැම මොහොතකම ස්වර්ගයේ කාරණා සෙවීම. සුදෝ පාළුතුමා කොලොසි වරුන් ලියද්දී දැන් කියනවා නොබලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැකටු සේක් නම් උසස් ස්ථානයේ තිබෙන දේවල් කල්පනා කරන්න. අපි පාපේ සමග ජීවත් වුණාම සෙනග අද අපි අපරාධන කමාව ලබලා තිබෙනවා. අද ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මිලේන අරන් තිබෙනවා. ප්‍රියවර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ දරුකමට ඇවිල්ලා තිබෙනවා. අද අපිව උන්වහන්සේ උසස් ස්ථානවල තබලා තිබෙනවා. එහෙනම් අපි හොයන්න ඕනේ උසස් ස්ථානයේ තිබෙන දේවල්. උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්න. එයි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ ජීවනය සංගවා තිබෙනවා. හොඳ අර්ථවල සම්මාදයක් දෙන්න. උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්න. ඒ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ ජීවනය සංගවා තිබෙනවා. යාදර සහෝදරිය අද අපිට තිබෙන එකම බලාපොරොත්තු වහන්සේ විතරයි. ඒ නිසා නම් කියනවා ඒ දෙවියන් වහන්සේගේ සතුටුකම මානසික සිරින්නන දෙවියන් වහන්සේ සතුටු කරන්න නොහැකිය. නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශය නොව ආත්මයන් වහන්සේ තුල සිටින්නෝය. අපි ස්වාමීන් වහන්සේගේ ආත්මය අප තුල වැඩ වාසය කරන්න ඕනේ. මොකද කිතුණුවෙක් කියලා කියන්නේ නාමික කෙනෙක් නෙමෙයි. මම ඔබට මේ විශ්වාසව දේශනා කළා කියලා තියෙනවා. මූල් කිතුණු සභාවට නම් නැහැ. ගෝලියෝ නම් දෙන්නේ නැහැ. අද නම් තියෙන ඕන තරම් නම් වලින් සභාවක්. සමහර සභාවල විතර නම් කියවන්නත් බෑ. නමුත් ගෝලියෝ සභාවට නමක් දැම්මේ නැහැ. ගෝලියෝන්ගේ වැඩේදී සිටියා. සභාවට නම දැම්මේ කවුද? නොහැදිලිවන්තයෝ. සභාවට නම දැම්මේ නොහැදිලිවන්තයෝ. මොකද්ද දාපු නම? ක්‍රිස්තියානිකාරයෝ. ඒ නොහැදිලිවන්තයෝ දාපු නම තමයි ක්‍රිස්තියානිකාරයෝ. ඇයි ඒ? ඕන් තුලින් ක්‍රිස්තුස් වහන්සේව දැක්කා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ලියවිල සඳහන් කරනවා ක්‍රියාපොතේ 11 වෙනි පරිච්ඡේදය තුල ගෝලිය අන්තෝකේ යති මිනිස්සු නම් කවන්න ක්‍රිස්තියානිකාරයෝ යනවා. ඉදා ඉඳන් පටබැඳුණු නම තමයි ක්‍රිස්තියානිකාරයෝ. නොහැදිලිවතුන් තමයි සභාවට නම දැම්මේ. එයි ක්‍රිස්තුස් වහන්සේව ඕන් තුලින් දැක්කා. අප තුලින් ක්‍රිස්තුස් වහන්සේව දකින්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අප තුලින් ක්‍රිස්තුස් වහන්සේ දකින්න නැත්නම් අපි දෙවියන් වහන්සේට කරන ලොකු අගෞරවයක්. අප තුලින් උන්වහන්සේ දක අපි වැඩ කරන ස්ථානයේ දකින්න ඕනේ මිනිස්සු අපි කිතුණුව කියලා. පාසලේ දකින්න ඕනේ අපි කිතුණුව කියලා. අසල්වාසී දකින්න ඕනේ අපි කිතුණුව කියලා. නැත්නම් පල්ලියේදී විතරක් අපි කිතුණුව නම් අපි නාමිකයි. අපි යාළුවෝ අතරට ගියාම ක්‍රිස්තියානිකාරයෝ නෙමෙයි අපි කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා නම් අපි වැඩ පොලේ අයත් එක්ක අපි නෝබිනා උසිරිවිසිරි කරනවා නම් අපි ක්‍රිස්තියානිකාරයෝ නෙමෙයි. අපේ ආලෝකයේ කොහොමද බබලවන්නේ? උන්වහන්සේ කිව්වා නුඹලා ලෝකයේ ආලෝකය. නුඹලා ලෝකයේ ආලෝකය. නුඹලාගේ යහපත් ක්‍රියාවල් දැක මිනිස්සු ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස නුඹලාගේ ආලෝකය ඕන් ඉදිරියේ බබලවන්න. උන්වහන්සේ කියනවා මම ලෝකයේ ආලෝකය මාතුර සිටින අන්ධකාරයේ නැසිර ජීවනයේ ආලෝකය දකින්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේව අදහන්නා කෙරෙහි ජීවනයේ ගංගාවල් ගලනවා. අපේ ජීවිත තුළින් ජීවනයේ ගංගාවල් ගලන්න ඕනේ කුමකටද? නියඟයක් ඇවිල්ලා වර්ෂාව ආපුවම වතුර ගැලුවම කොහොමද සිදුවෙන්නේ? අර නීගෙට අසු වෙලා තිබුණාම මැලවිලා මැරිච්ච ගස් නැවත සස්ත්‍රිත වෙලා ඒව දලු දාලා ප්‍රාණවත් වෙලා එනවා. ඒ ජලය ගැලීම තුලින් උන්වහන්සේ කියනවා නුඹලා තුලින් ජීවනයේ ගංගාවල් ගලන්නේ කුමකටද? මැරී සිටින මිනිස්සු ජීවත් කරවන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අප තුලින් මේ ජීවනයේ ගංගාවල් ගලන්න ඕනේ. පාපේ මැරී සිටින මිනිස්සුන්ව ජීවත් කරවන පිණිස. උන්වහන්සේකට එන බොමාව කැඳවලා තිබෙන්නේ.
ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්න. සැබෑ කිතුණුවෙක් කියලා කියන්නේ සැබෑ ක්‍රිස්තියානිකාරයෙක්. ඒ ක්‍රිස්තියානිකාරයෙක් කියලා කියන්නේ පල්ලියක ඇදහිලිවන්තයෙක් නෙමෙයි. මේ පල්ලිය ඇදහිලිවන්තෝ නෑ. මේ පල්ලියේ ඉන්න ඔක්කොම උන්වහන්සේගේ ගෝලයෝ. පල්ලියක ඉන්න උන්වහන්සේගේ ගෝලයෝ. උන්වහන්සේගේ ගෝලකමට තමයි හැම කෙනෙක්ම කැදෙන්නේ. ඒ ගෝලයෙක්ව ඇවිල්ලා ලියවිලි සඳහන් කරනවා රෝම 8 වෙනි පදයේ කියන 14 වෙනි පදයේ මත් නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙනියනු ලබන යම් පවන දෙනෙක් ඇත. ඒ පවන දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ. නුඹ ආත්මයන් වහන්සේ විසින් නෙමෙයි නම් ගෙනියන්නේ නුඹ දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙමෙයි. නුඹ නාමිකයි. මොකද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තමයි අපිව ගෙනියන්න ඕනේ. ඒ හේතුව මේ පොළවේ කටයුතු කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. මොකද ඒක යේසුස් වහන්සේගේ මම නුඹලාගෙන් වෙන් යන එක යහපත් මම ගියාම නුඹලා සමග සිටින්න සැනසෙල්කාරයෙක් වෙනවා. උන්වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ ආකල පංගපේ ගැනද විනිශ්චය ගැනද නුඹලාට හඳුනා දෙනවා ඇත. අපිව පවිත්‍ර කරමින් ගෙන යන්නේ ආත්මයන් වහන්සේ. සුදු පාවුලුතුමා ඒක තමයි ගලාති වරුන්ටි දන් කියන්නේ ආත්මයන් වහන්සේ කර්ණ කරගෙන හැසිරෙන්න එවිට නොබලා මාංශයේ තෘෂ්ණාව සම්පූර්ණ කරන්නේ නැහැ. අද මිනිස්සු මාංශයේ තෘෂ්ණාව සම්පූර්ණ කරන්නේ ඇයි? තමාගේ ශරීරය පිනවන්න යන්නේ ඇයි? තමා ලෞකික දේවල් වලට ඇලුම් වෙන්නේ ඇයි? ආත්මයන් වහන්සේ ඔවුන්ගේ ජීවිතය තුල නැහැ. අපි සැබෑ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙනියනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රෝ. පුත්‍රයෙක් කියන උරුමකාරයෙක්. දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරයෙක්. අපි දෙවියන් වහන්සේට අයිති සෙනඟ. දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරනවා. අපි දෙවියන් වහන්සේගේ පුත්‍රෝ. පුත්‍රෝ කියන්නේ දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරයෝ. ඒ නිසා නම් කියනවා මක්නිසාද බලා බය උපදින දාස්කමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තා වුණාම ඒ අපි අබ්බා පියාණෙනි කියලා හඬගස. දෙවියන් වහන්සේට අබ්බා පියාණෙනි කියලා හඬගසන්න අප තුල තියෙන පුත්‍රකමේ ආත්මය. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට බොමාව කැඳවලා දෙන පුත්‍රෝ සහ දූවරුන්ට ඒ පුත්‍රයන්ගේ සහ දූවරුන්ගේ සිත නැමැති පූර්වතුල උන්වහන්සේගේ ව්‍යවස්ථාව ලියා තිබෙනවා. ඒ උන්වහන්සේගේ පුත්‍රයන්ව දූවරුන් උන්වහන්සේ සිත චර්මච්ඡේදනය කරලා දිනවා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන. ඒ සම්ප්‍රියාදර සහෝදරයා සහෝදරී අපි ස්වාමීන් වහන්සේගේ හැම මොහොතකම අපි උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයමින් අපි ස්වාමීන් වහන්සේට ලං වෙන්න ඕනේ. මොකද අපි ජයග්‍රාහක සෙනඟ. මේ පොළවේ උන්වහන්සේ අපිව කැඳවලා තියෙන දුක් විඳින්න නෙවෙයි. ළඟින් ඉන්න කෙනාට අත දීලා කියන්නේ දෙවියන් වහන්සේ මාව කැඳෙන්නේ දුක් විඳින්න නෙවෙයි. දුක් විඳින්න නෙවෙයි කැඳවලා තිබෙන්නේ. වෙනස වෙන බලුතුන් සියල්ලි මා ළඟට එන්න මම ඔබට ස්ථානය දෙනවායි කියලා කිව්වනම් ඒක එසේමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එනගේ උන්වහන්සේගේ ආරාධනාව පිළිගන්න ඔබ ආවේ. ඔබ දුක් විඳින්නේ නැහැ. අපි දුෂ්ට විපාකේ දකින්නවා අපිට ලංවන්නේ නැහැ. ඒ නිසා ප්‍රියාදර සහෝදරී මේ දේවල් හැම මොහොතකම ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ මාව කැඳවලා දෙන්නේ දුක් විඳින නෙමෙයි. ඔබ තුල වේදනාව ප්‍රශ්නයක් ඇද්ද කියන්න ස්වාමීන් ඔබ මාව කැඳෙන්නේ මේකට නෙමෙයි. ඔබ මාව කැඳෙන්නේ මේ පොළවේ ප්‍රීතිමත් ලෙස ජීවත් වෙන්නයි. මාව සෝසා පරීක්ෂා මත ගමන් කරන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ මාව උසුලාගෙන ගමන් කරනවා. මට ඒ දේ මට බලපාන්නේ නැහැ. මම දුෂ්ටයෙක් විපාකේ දකින්නවා විතරයි. මට ලංවන්නේ නැහැ. ප්‍රකාශ කරන්න. ප්‍රේමන්ත සහෝදරයා අපි අතිශයින් ජයගත්තා වූ සෙනඟක් ගායනා කරන අතිශයින් ජය ක්‍රිස්තුස් වහන්සේ නිසා අපි අතිශයින් ජයගත්තා වූ සෙනඟක්. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරයා අපි පුත්‍රයෝ අපි ආත්මෙන් වහන්සේ අපිව මෙහෙවන්න ඕනේ. ඒ නිසා ආත්මෙන් වහන්සේට නතු වෙන්න ආත්මෙන් වහන්සේට ඔබගේ ජීවිතේට ඔබට මොනවද කතා කරන්නේ? උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ සමග ගමන් කරන්න. බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා
පුත්‍රකමේ ආත්මය ලබා ගත්තා නම් ඒ අබ්බා පියාණන් කියලා අපි උන්වහන්සේට අඟගසුවා. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේක්වා අපි දෙකිටිමු. හාලෙලූයා. නුඹ වචනේ මෙහි කරලා බලන්න. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ විශුද්ධවන්තයෙක්. නුඹ ප්‍රීතිමත් වෙන්න නුඹ සුද්ධවන්තයෙක්. ඒ සුද්ධවන්තයව ආරක්ෂා කරන බව ලියවිල්ල පොරොන්දු වෙලා තිබෙනවා. ඒ අවිශුද්ධවන්ත භාවයට ගේන්න උන්වහන්සේ අපරාධයට කමාවත් පාපයට සමාවත් දීලා තිබෙනවා. ආය අයිතුකම ඕකේ බල නොපවතින බව ලියවිල්ල පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපිට කියනවා මානසික ලෙස හැසිරෙන්න එපා. මානසය ඇල්ම දෙවියන් මානසට සතුරුකමයි. ආත්මය ඇල්ම ජීවනය සහ සමාදානයයි. ඒ නිසා කියනවා පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මස්ථකම සොයන්න. අපි ක්‍රිස්තියානි කාර්යෝ ක්‍රිස්තියානි වෙලා වැඩක් නැහැ. ක්‍රිස්තියානි කියන්නේ ක්‍රිස්තු හානි. ක්‍රිස්තු හානි වෙන්න එපා. ක්‍රිස්තියානි කාර්යයක් වෙන්න. ක්‍රිස්තියානි කාර්යයක් ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ආකෘතිය ඔවුන් තුලින් ක්‍රිස්තුස් වහන්සේව දකිනවා. ක්‍රිස්තියානි කාර්යයක් වෙන්න. එවිට උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිව මෙහෙවන්නේ. ආත්මයන් වහන්සේ අපිව ගෙන යන්නේ. ඒ බය උපදවන දාසකමේ ආත්මය අපෙන් ඉවත් වෙලා පුත්‍රකමේ ආත්මය ලැබිලා අපිට ඕන වෙලාවක උන්වහන්සේගේ අභිමුඛයට ගිහිලා අප්පා පියාණෙනි මට උදව් කරන්න කියලා අපිට කියන්න උන්වහන්සේ ආධිපත්‍ය බලය දීලා තිබෙනවා. අපි කොතරම් වාසනාවන්තද? නුඹ මෙරේ කළ බලන්න නුඹ එවැනි කෙනෙක්ද? ආදර සහෝදරයා සහෝදරිය ස්වාමිනී ඔබගේ වචන ගැන ස්තුතියි. ඔබගේ වචන හැම කෙනෙකුම සිත තුළ පළදරලා සැබෑ ක්‍රිස්තියානි කාර්යයක මෙන් ජීවත් වෙන්න. ලෝකෙට ආලෝකයක් මෙන් ජීවත් වෙන්න. යහපත් ක්‍රියාවල් දෙක වහන්සේට ප්‍රශංසා කරන්න ජීවත් වෙන්න. මිදිවැලට සම්බන්ධ වෙලා බොහෝ පළදරලා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රීතිය සම්පූර්ණ වන වෙනස ජීවත් වෙන්න. අද උදෑසන වහන්සේගේ වචනේ කර්ම කරගෙන සියලු දෙනාට ඔබ වහන්සේගේ අනුග්‍රහය නිදහස් කරමින් ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. සම්මාදන් පිටු පඳුර එකතු කරන්න. අපි ආඥා කළ දේ මේ අවසන් කරමු.